අයිබෝවන් ඔබ එක්වන්නේ ජාතික රූපවාහිනී දිවා පුවත් විකාශය සමගින් මම සංජීවනී නාවලගේ මුලින්ම ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. යුගදනවි බලාගාරය සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කෙරේ. යුක්රේනයට එරෙහි යුද්ධය සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මකයි ජනාධිපති පුටින් පවසයි. නයිට්‍රජන් කළමනාකරණයට අදාළ ශ්‍රී ලංකා යෝජනාවට එක්සත් ජාතීන්ගේ සමාජික වටවල එකඟතාව. රාගම වෛද්‍ය පීඨයේ සිසුන් දෙපිරිසක් අතර සිදුවීම සම්බන්ධ වාර්තාව ජනපතිට. ගුවන් හමුදා පාපිදි සවාරියේ පළමු අදියර පුත්තලම දක්වා. කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් වලින් 40ක් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩල එකත් තීරණය බල රහිත කරන්නයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. ඒකමතිකව මෙම තීන්දුව ලබා දුන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්. තීන්දුව ප්‍රකාශ කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අධිකරණයේ හමුවේ සඳහන් කර සිටියේ මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතිස් නිකුත් නොකිරීමට අධිකරණය තීරණය කළ බවයි. ඒ අනුව පෙත්සම් 5 විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව අගවිනිසුරුවරයා දැනුම් දුන්නා. අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ පූජ්‍යල්ලේ ගුණවංශ හිමියන් හා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් අඳුන්නැති සහ වසන්ත සමරසිංහ වෘත්තීය සමිතිය ඇතුළු පාර්ශව විසින් එහි වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකයින් යුගදනවි බලාගාරයේ හිමි වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා. පෙත්සම්කරුවන් කියා සිටියේ යුගදනවි බලාගාරයේ අයත් සමාගමේ ශ්‍රී ලංකා රාජ්‍යයට අයත් කොටස් වලින් 40ක් ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ ගෙන ඇති තීරණ යුක්ති සහගත නොවන බවයි. ඊට අදාළව කරුණු කිහිපයක් පෙන්වා දෙමින් අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගත් තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණා. එමෙන්ම යුගදනවි බලාගාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ ගත් තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. මේ අතර මෙම පෙත්සම් වලට සහාය පළ කරමින් ඒවාෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි විමල් වීරවංශ, උදේ ගම්මන්පිල සහ වාසුදේව නානක්කාර යන මහතුරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කිරීමද කැපී පෙනෙන සිද්ධියක් වුණා. විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල යන මහත්වරු අමාත්‍ය ධෝරවලින් ඉවත් කිරීමෙන් අනතුරුව අමාත්‍යාංශ කිහිපයක කැබිනට් සංශෝධන සිදු කර තිබෙනවා. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අනුක්‍රම ව්‍යවස්ථාවේ 47:11 ආ ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල යන මහතුරු ඊයේ සිය දුරවලින් ඉවත් කෙරුණා. ඒ අනුව ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ ඊයේ පස්වරුවේ දිවුරුම් දුන්නා. විදුලිබල අමාත්‍යදුරේ දිවුරුම් දුන්නේ පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියයි. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කර්මාන්ත අමාත්‍යදුරේට පත් කරනු ලැබ සිටිනවා. යුක්‍රේන යුද්ධය 8 වන දිනටත් එළඹ තිබෙනවා. අර්බුදය විසඳා ගැනීමේ දෙවන වටේ සාකච්ඡා ඊයේ අවසන් වුණා. සාකච්ඡා පැවැත්වෙන්නේ බෙලරුස් රාජ්‍යයේදී. මෙම සාකච්ඡාවේදී සටන් විරාමයකට එළඹීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒදී යුක්‍රේන නියෝජිතයා පවසා ඇත්තේ තම රටට අවශ්‍ය අරමුණු ඉටු නොවූ බවයි. සාම කිවිසුමකට එළඹීමට නම් යුක්‍රේනිය අනිවාර්යයෙන්ම නිරායුධකරණය විය යුතු බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. යුක්‍රේනිය නේටෝ සංවිධානය සමග සම්බන්ධ නොවිය යුතු බවටත් ඔහු අවධාරණය කරනවා. යුක්‍රේනිය නොමැති ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවද රුසියානු විදේශ අමාත්‍ය සර්ගී ලැව්රොව් කියා සිටියා. කෙසේ වෙතත් යුද්ධය හේතුවෙන් පලායන ජනතාවට ආරක්ෂිතව පිටව යාමට මානුෂවාදී කොරිඩෝවක් නිර්මාණය කර දීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබෙනවා. යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන යුක්‍රේනයේ සැප්‍රොසියා බලාගාරයේ ගින්නක් අටගෙන තිබෙනවා. ෂෙල් වෙඩි ප්‍රහාරයට හේතුවයි. කෙසේ වුවද මෙමගින් බලාගාරයේ න්‍යෂ්ටික ප්‍රතිකාරකයට හානි සිදු වී නැතැයි වාර්තා වනවා. බලාගාරයේ අවට විකිරණශීලීතාවය තවමත් පවතින්නේ සාමාන්‍ය මට්ටමේ. යුක්‍රේනයේ බලශක්ති අවශ්‍යතාවයෙන් 20%ක් සපයා ගනු ලබන්නේ මෙම න්‍යෂ්ටික බලාගාරය මගින්. බලාගාරය මෙවන විට ක්‍රමානුකූලව අක්‍රිය කරමින් පවතින බවයි වාර්තා වන්නේ. මෙය පූර්ණ වශයෙන් අක්‍රිය වුවහොත් යුක්‍රේනයට බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති. 8 වන දිනට එළඹ ඇති මෙම යුද්ධයේදී රුසියානු හමුදා යුක්‍රේනයේ දකුණු දිග හා නැගෙනහිර ප්‍රදේශ රැසක බලය තහවුරු කරගෙන සිටිනවා. ජනාධිපති ව්ලාදිමිර් පුටින් සඳහන් කරන්නේ යුද්ධය සැලසුම් කර ආකාරයටම සිදුවෙමින් පවතින බවයි. රුසියානු හමුදාව ඊයේ දකුණු දිග යුක්‍රේන නගරයක් වන කර්සන් නගරයේ බලය තහවුරු කරගත්තා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ කාකියු මරිපෝල් සහ කියු අගනුවර වෙනුවෙන් මෙවන විට දෙපාර්ශ්වය අතර දරුණු සටන් පවතින බවයි. ගැටුම් වලින් මෙවන විට රුසියානු හමුදා බටින් 500 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා. යුක්රේන හමුදා බටින් 3000කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව රුසියානු බලධාරීන් සඳහන් කරනවා. එරට තවත් 3500කට අධික හමුදා බටින් පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ ශ්‍රී ලංකා යෝජනාවට එක්සත් ජාතීන්ගේ සමාජික රටවල එකඟතාව පළ වී තිබෙනවා. ඒ කෙන්යාවේ නයිරෝබි නුවර පැවති 5 වන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී. බ්‍රසීලය මාලදිවයින පාකිස්තානය සහ උගන්ඩා වැනි රටවල් ශ්‍රී ලංකාවේ යෝජනාවට සම අනුග්‍රහය දක්වා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් අදාළ යෝජනාව සම්මත කළා. මෙහිදී නයිට්‍රජන් භාවිතය අඩු නොකර ඒ වෙනුවට අප තියෙන නයිට්‍රජන් ප්‍රභව ප්‍රමාණය අඩු කිරීමට යෝජනා කෙරුණා. නයිට්‍රජන් ප්‍රභවය ප්‍රතිචක්‍රීකරණය එම ප්‍රභව කසල ගොඩ කිරීම වලට අහිමි වීම වැළැක්වීම යන කරුණු කෙරෙහිද එහිදී අවධානය යොමු කරනවා. කාබනික පොහොර මනාව කළමනාකරණය කිරීම මෙන්ම කෘෂිකර්මයේදී ඒවා යොදා ගැනීම සඳහා අපජල ප්‍රවාහවල පෝෂක යලි සකසා ප්‍රකෘතිමත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. වසර 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩකින් අඩු කිරීමටත් නයිට්‍රජන් ප්‍රතිපත්තිය පිළිබඳ අන්තර්රාජ්‍ය සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමටත් අපේක්ෂිතයි. නයිට්‍රජන් අපද්‍රව්‍ය අවම කිරීමේ ඉක්මන් අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කය කරා යන දශකයේ ලෙස මෙම දශකය පිළිබිඹු කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරන්නේ අධික නයිට්‍රජන් ප්‍රවාහයන් යුරෝපයේ, ආසියාවේ සහ ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල දූෂණ ගැටලු වැඩි කර ඇති බවයි. අනිකුත් ප්‍රදේශවල ගොවිතැන් සඳහා ප්‍රමාණවත් නයිට්‍රජන් පරිභෝජනය, ආහාර නිෂ්පාදනයේ සීමා වීම සහ පාංශු හායනය වීමේ අවදානමද සමග අරගල කරමින් සිටින්නේයි නයිට්‍රජන් අභියෝගයේ වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපතිතුමා කියා සිටියා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ විෂයානුබද්ධ නිලධාරීන්ද අදහස් පළ කළා. ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව දියණී ව්‍යාපෘතිය කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සමග සහයෝගයෙන් තවදුරටත් ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී ඊයේ පැවැත්වුණා. මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලාංකික කාන්තාව සවිබල ගැන්වීම වැඩසටහනේ අරමුණයි. දීපක් ව්‍යාප්තව ක්‍රියාත්මක මෙම සමාජ සත්කාර වැඩසටහනටදී තෝරාගත් පාසල් සඳහා සනීපාරක්ෂක තුවා ඇතුළත් ඇසුරුම් ප්‍රදානය කරනවා. ඊට සමගාමීව පාසල් දියණියන් සඳහා සනීපාරක්ෂාව පිළිබඳ උපදේශන මාලාවක්ද පැවැත්වීමටයි පියවරගෙන ඇත්තේ. අපි කාන්තා දිනය සමරනවා. මේ කාන්තා දිනය අපි 8 වෙනිදා සහ 9 වෙනිදා අතිගරු ජනාධිපතිතුමාගේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සිරිමාව බණ්ඩාරනායක සම්මාන ශාලාවෙම ආරම්භ කරනවා. ඊට පස්සේ අවසන් වෙන්නේ මේ මාර්තු 8 ආරම්භ වෙලා අප්‍රේල් 7 වෙනිදා. එක දිනයකට සීමා වෙච්ච කාන්තා දිනය පොඩ්ඩක් වෙනස් කරන්නට අපි උත්සාහ ගත්ත අමාත්‍යාංශය හැටියට. රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේදී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සිදුවීම පිළිබඳ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බාර දී තිබෙනවා. පෙබරවාරි 1 වෙනිදා රාත්‍රී රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂා කොට වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය කෙහෙලි රමුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරන ලද්දේ ජනාධිපතිතුමා විසින්. මහින්දානන්ද අලුත්ගමගේ සහ රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන් එහි සෙසු සමාජිකයන් කමිටුව අදාළ සිදුවීම හා වාර්තා නිරීක්ෂණය කොට කරුණු සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් සකස් කර තිබෙනවා. එම සිදුවීම තෙවැනි හා සිව්වැනි වසරවල ඉගෙනු ලබන සිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් විනා සැලසුම් සහගතව සහ චේතනාන්විතව සිදු කළ ගැටුමක් නොවන බව ලබාගත් වාර්තා පරිශීලනයෙන් දක්වා තිබෙනවා. වාර්තාවේ නිරීක්ෂණයන්ට අනුව සිද්ධියට සම්බන්ධ සිසුන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර යම් ක්‍රියාවක් කළ බවට පිළිගැනීම නිසා මුදල් හා ශරීර ඇපමත මුදා හැර තිබෙනවා. අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා සිය මිතුරන් සමග ප්‍රමාදයකින් තොරව අත්අඩංගුවටගෙන නෛතික ක්‍රියාමාර්ගද ගනු ලැබුවා. පොල් සංවර්ධන අධිකාරියට අයත් රථයක් අදාළ සිද්ධියට යොදා ගැනීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම වාහනේ භාර රාජ්‍ය ආයතනයටත් මෙය පූර්වාදර්ශයටගෙන බාහිර පාර්ශවයන්ට නේවාසිකාගාර පරිශ්‍රයන්ට අනවසරයෙන් ඇතුළුවීම වැළැක්වීම සඳහා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම ආරක්ෂාව සහතික කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් සැකසීමටත් කමිටුව නිර්දේශ කර තිබෙනවා. සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙකු සිටි අරුන්දික ප්‍රනාන්දු මහතා කිසිදු අනුදැනුමක් හෝ බලපෑමක් සිදු කර නොමැති බව පරීක්ෂණයේදී නිරීක්ෂණය වූ බව කමිටුව සඳහන් කරනවා. නීතිය අපක්ෂපාතීව ඉටු කිරීම සඳහාද ඔහු ඉඩ ප්‍රස්තාව සලසා දී තිබෙනවා. සියලු කරුණු සැලකිල්ලටගෙන හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නිර්දෝෂී අයෙකු බවට නිගමනය කරන බව කමිටු වාර්තාව මගින් පෙන්වා දෙනවා. ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්. සූදානම කෙටි විරාමයක් ලබා ගැනීමට
අපේ හැම දවසක්ම පට සංවර්ධන ලොතරැයි මණ්ඩලය. යළිත් දිවා පුවත් අවධානය තම දේශීය පුවත් වෙත. දේශීය කහකුඩු කිලෝවක් රුපියල් 2300කට මිලදී ගැනීමට කුළුබඩු සංස්ථාව පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා. කිලෝ 5කට වඩා මිලදී ගන්නා පාරිභෝගිකයෙකුට කිලෝවක් රුපියල් 2250කින් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වකුඹර මහතා කියා සිටියා. ඔහු මේ බව කියා සිටියේ කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ 17 වෙනි ශාඛාව රත්නපුර කුරුවිට නගරයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී WDJ සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. දේශීය කහකුඩු කිලෝවක් සහිත ඇසුරුමක්ද මෙහිදී වෙළඳපොළට හඳුන්වා දුන්නා. රත්නපුර, ගම්පහ, ගාල්ල, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් අමු කහ කිලෝ 4,38,000ක් මිලදී ගැනීමට පියවර කරුණා. කිලෝවක උපරිම මිල රුපියල් 165ක්. කාබනික වගාව දෙවයින පුරා ප්‍රදේශ රැසක මෙවන විට සාර්ථකව ක්‍රියාවට නැංවමින් පවතිනවා. පොළොන්නරුව කදුරුවෙල ගොවිපලේ සිවිල් ආරක්ෂක බලකායට අයත් භූමියේද කාබනික පොහොර යොදා ගනිමින් සාර්ථක විවගාවක් සිදු කෙරුණා. එහි අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා. වස විසින් තොර වගාවක් සඳහා ගොවි ජනතාව යොමු කිරීම කාබනික පොහොර වැඩපිළිවෙලේ අරමුණයි. ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් කදුරුවෙල ගොවිපල භූමිය ආශ්‍රිත පුරන්නු පැවති කුඹුරු අක්කර 50ක් අස්වද්දා ඇත්තේ කාබනික පොහොර යොදා ගනිමින්. එහි සාර්ථක විවගාවක් සිදු කරනු අතර වීගෝනි 10ක පමණ අස්වැන්නක් අපේක්ෂා කරන බව සිවිල් ආරක්ෂක බලකාය පවසනවා. වගාවට යොදා ගැනීමේ සිවිල් ආරක්ෂක බලකාය විසින්ම නිපදවනු ලබන කාබනික පොහොරයි. තවත් දේශීය පත් කිහිපයක් ලුහුණින්. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් විසින් රචිත ග්‍රන්ථ දෙකක් ඊයේ එළිදක්වනු ලැබුවා. උත්සවයේ පැවැත්වුණේ කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී. හංස සංදේශයේ සරල සංස්කරණය සහ සම්භාව්‍ය සාහිත්‍ය විචාරය සංක්ෂිප්ත විවරණ එම ග්‍රන්ථ දෙකයි. හංස සංදේශය සම්බන්ධ සියලු සංස්කරණ අධ්‍යයනය කොට ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි හංස සංදේශය සරල සංස්කරණය සම්පාදනය කොට තිබෙනවා. සම්භාව්‍ය සාහිත්‍ය විචාරයේ සංක්ෂිප්ත විවරණය සකස් කොට ඇත්තේ සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳව පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් විසින්ම පළ කරන ලද ලිපි පෙළක් ඇසුරින්. අමරපුර ධර්මරක්ෂිත වහනිකායේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට ගිහි පැවති විද්වතුන් පිරිසක් එක්ව සිටියා. රත්නපුර මහදිසාප මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බලංගොඩ කූරගල රාජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මේ බව කියා සිටියා. ප්‍රදේශීය ජනතා නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ගම්පහ ප්‍රදේශයේ මහා මාර්ගවල සහ ආයතනවලින් බැහැර කරන ලද ප්ලාස්ටික් පොලිතින් ඇතුළු නොදිරණ අපද්‍රව්‍ය එක්රැස් කර ඒවා ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ඊට දායක වූයේ ගම්පහ යක්කල යොවුන් සේනාංකයේ පුහුණු වන තරුණ තරුණියන්. මතුගම ප්‍රාදේශීය සභාවේ පරිසර මිතුරන් සහ අදාහනාගාර සේවකීන් නැගීමේ වැඩසටහනක් සංවිධානය කෙරුණා. එය පසුගියදා පැවැත්වුණේ ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ මහතා සහ ව්‍යාපාරිකයන් පිරිසකගේ සහභාගීත්වයෙන්. කොවිඩ් වසංගතය උග්‍රව පැවති කාල සීමාවේ ඒ ගැන නොසිතා සමාජයට තම සේවය අඛණ්ඩව ලබා දීම වෙනුවෙන් මෙම ඇගයීම සිදු කෙරුණා. විරාමයකින් අනතුරුව විදේශ සහ ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. ඔබේ දෛවංකය 9ට අට්‍යම එළිය කරන සංවර්ධන ලොතරැය. යළිත් දිවාපුවත් විරාමයෙන් අනතුරුව පළමු අවධානය විදේශ පුවතකට. දකුණු චීන මුහුදේදී අනතුරට ලක් වූ F-35 වර්ගයේ ගුවන් යානය ගොඩ ගැනීමට හැකි වූ බව ඇමරිකාව පවසනවා. අනතුරක් හේතුවෙන් ගුවන් යානය පසුගිය ජනවාරියේදී මුහුදට කඩා වැටුණා. USS කාල් විල්සන් නැමැති ගුවන් යානා ප්‍රවාහන නෞකාවට ගොඩ බෑමේදී මෙම ගුවන් යානය අනතුරට ලක් වුණා. මෙය ඇමරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වටිනා F-35 C වර්ගයට අයත් වූවක්. ඇමරිකාව සතු නවීනතම ගුවන් යානයක් ලෙසයි මෙය සැලකෙන්නේ. විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ ගුවන් යානය ගොඩ ගැනීමට චීනය සහ ඇමරිකාව අතර තරගයක් පැවති බවයි. ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ගුවන් යානයක් අනතුරට ලක් වූ හේයින් ගොඩ ගන්නා ලද රටට එහි හිමිකාරීත්වය හිමිවනවා. අඩි 12400ක් පමණ ගැඹුරු මුහුදු පත්ලේ තිබූ මෙම යානය දුරස්ථ පාලක උපකරණ සහ කම්බි ආධාරයෙන් ගොඩගත් බවයි ඇමරිකානු හමුදාව ප්‍රකාශ කළේ. 350 miles east of Woody Island in the Parasols,
a group of man-made islands on which Beijing has built an airbase and other military. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කර ඇති පාපැදි සවාරිය අද පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ අභියසින් ආරම්භ කෙරුණා. 23 වන වරට පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියේ නිල විකාශන අයිතිය දරන්නේ ජාතික රූපවාහිනියයි. ඒක දැන් ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ විධානයෙන් ආරම්භ කෙරුණේ මේ ලංකා පාපැදි ඉතිහාසයේ සුවිශේෂීම පාපැදි තරගමාලාව විශිෂ්ටතම තරගමාලාව ජයග්‍රාහී තරගමාලාව ගුවන් හමුදා පාපැදි සවාරියේ නිල සමාරම්භය මෙයින් සලකුණු වුණු බව අපි ඔබ හැමතෙම දැනුවත් කරන්න කැමති ක්‍රීඩාවේ ප්‍රමුඛ ශනත් මෙය ක්‍රියාත්මක වන්නේ අධීර 3ක් යටතේ. පළමු අධීර ලෙස කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ ඉදිරිය පිටින් ආරම්භ වූ පාපැදි සවාරිය පුත්තලම දක්වා ගමන් කරනවා. එහි සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 123.8ක්. සෑහෙන ශක්තිමත්. ඒ අතරේදී කිසියම් අනතුරක් ක්‍රීඩක ගැටීමක්. තාමත් සාම සවාරියක් ලෙසින් ක්‍රියාත්මක නිසා තරම් ගැටලුවක් නැහැ. නමුත් පාපැදිය නිසි පරිදි තිබෙනවාද නැද්ද යන්න පිළිබඳව හරිහැටි පිරිමි තරඟකරුවන් 200කට අධික සංඛ්‍යාවක් මීට එක්ව සිටිනවා. පළමු අදියරේ ජය හිමි කර ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක සඳරුවන් පින්තෝයි. යුද හමුදාවට සුවිශේෂ දවසක් බවට පත් වුණා. අංක 94 සඳරුවන් පින්ටෝ අද දවසේදී පළමු අදියර ප්‍රථමයෙන් නිමා කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවට මහත් අභිමානයක් එක්කලා ඒ සමගම අනිත් ක්‍රීඩකින් එක රැළට එක පොකුරට එක රංචුවට තරග නිමාව සටහන් කළා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය එරට මොහාලිහිදී අද ආරම්භ කෙරුණා. කාසියේ වාසිය දිනාගත් ඉන්දිය කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩා කරන 300 වන තරගය මේ වීම විශේෂත්වයක්. ඉන්දිය ක්‍රීඩක විරාට් කෝලිගේ 100 වෙනි ටෙස්ට් තරගයද මෙයයි. එමෙන්ම රෝහිත් ශර්මා ඉන්දිය ටෙස්ට් කණ්ඩායමට නායකත්වය ලබා දෙන ප්‍රථම තරගයද මෙයයි. තරගය දිවා විවේකයේ සඳහා නතර කරන විට පළමුවෙනිම ක්‍රීඩා කරන ඉන්දිය කණ්ඩායම කඩලු දෙකක් දැවී ලකුණු 109ක් ලබා සිටියා. ඒ සමගින් අදට නියමිත දිවා පුවත් විකාශය නිමාවට පත්වනවා. පස්වරු 1:55 සිට යලිත් පැයෙන් පේ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. ආයුබෝවන්. දැන් එතකොට අර ඉතින් සීතා දේවි වෙන්නේ. මගේ ගෑණි අඹ පාලි වෙන්න පුළුවන්. ඔබ ජීවිත කාලේ